ආයිබෝවන්. අද අපි සාකච්ඡා කරමු අපවිච්ඡේද පටකය අලලා මම හදපු ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙක. ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙක හදලා තියෙන්නේ ඕගොල්ලන්ගේ විභාගයේ දක්නට ලැබෙන ව්‍යුහගත රචනා ප්‍රශ්නවල ව්‍යුහය අනුව. විභාගයේ දක්නට ලැබෙන ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ගත්තොත් ඒ ප්‍රශ්නෙක තියෙන කොටස් තුනක් මේ වගේ. එතකොට මේ කොටස් උපකොටස නැවත කොටස් කීපයකට බෙදලා තියෙන්නේ මේ වගේ. මේ ඉතින් මේ විදිහටම තමයි මම හදලා තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙකත් ඕගලන්ට දකින්න හම්බෙන්නේ. ව්‍යුහගත රචනා ප්‍රශ්නවලදී බොහෝ විට කෙරෙන්නේ ඔයගොල්ලෝ ඉගෙනගත්ත සිද්ධාන්ත නැවත මතක් කිරීම. දැන් මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලමු. දැන් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස බැලුවොත් පටකයක් කියන්නේ කුමක්ද කියලා අහනවා. දැන් පටකයක් කියන්නේ මොකක්ද? පටකයක් කියලා කියන්නේ කිසියම් විශේෂිත කාර්යයක් ඉටු කිරීම සඳහා විශේෂණීය වූ සෛල සමූහයක්. විශේෂිත කාර්යයක් ඉටු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ පටකේ. එතකොට මේ සඳහා විශේෂණීය වූ එහෙම නැත්තම් හැඩ ගැසුම් සෛල වෙන්න ඕන. එතකොට මේ සෛල ව්‍යුහයෙන් එකිනෙක හා සමාන. ඒ සියල්ලම සංවිධානය වෙලා තියෙන්නේ දරුණු පටලයක් මත. ඊළඟට මේ හැම සෛලයක්ම පොදු සම්භවයකින් යුක්තයි. එතකොට පටකයක් කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් අපිට මෙන්න මේ කාරණා පහ ලියන්න වෙනවා. එතකොට පටකයක් කියලා කියන්නේ පොදු සම්භවයකින් යුක්ත වූ ව්‍යුහයෙන් එකිනෙක හා සමාන දරුණු පටලයක් මත සංවිධානය වූ කිසියම් විශේෂිත කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩ ගැසුණු සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ. දැන් ওই ටික ඔයගොල්ලෝ අතින් කියවෙන්න ඕන. අපි දැන් ඒකේ දෙවෙනි කොටසට යනවා. පටක සහ ඉන්ද්‍රිය අතර ඇති සම්බන්ධතාවය ඇහුවොත් අපි දන්නවා පටක කිහිපයක් එකතු වෙලා තමයි ඉන්ද්‍රියක් හැදලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් හෘදය ගත්තොත් හෘදය මේ වගේනේ තියෙන්නේ. කොහොම තියෙන්නේ. එතකොට මේක දන්නවා මේ වගේ මෙහෙ වගේ තියෙන්නේ. එතකොට මේක හැදිලා තියෙන්නේ මොනවෙන්ද? අපවිච්ඡේද පටකයෙන් හැදිච්ච පරිහෘද ආස්තරණයෙන් තමයි මේක වට වෙලා තියෙන්නේ. ඊළඟ හෘදේ හැදිලා මෙතන තියෙනවා පරිහෘද ආස්තරණය. ඊළඟ මෙතන තියෙනවා හෘදය. හෘදේ හැදිලා තියෙන්නේ පේශි පටකය. මේ ආස්තරණය හැදිලා තියෙන්නේ අපවිච්ඡේද පටකය. දැන් මේ වගේ අපිට ඕනෑම ඉන්ද්‍රියක් ගත්තොත් පේනවා ඉන්ද්‍රියක් කියන්නේ පටක කිහිපයක එකතුවක් කියලා. එතකොට පටක සහ ඉන්ද්‍රියන් අතර සම්බන්ධතාවය මොකක්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් පටක කිහිපයක් එකතු වී ඉන්ද්‍රියක් සෑදී ඇත. ඒක තමයි මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය. ඊළඟට අපෙන් අහනවා පහත දැක්වන ජනක ස්තර මගින් ගොඩනැගෙන පටක නම් කරන්න කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ජනක ස්තර කීයක් තියෙනවද? ජනක ස්තර ගත්තොත් දන්නවා 22 චර්මය කියලා තියෙනවා. ඊළඟට මධ්‍ය චර්මය. ඊළඟට අන්තස් චර්මය. ඒතර මේ තුන තමයි අපි ජනක ස්තර කියලා හඳුන්වන්නේ. එතකොට බහිස් චර්මයෙන් හැදෙන්නේ මොනවද? ඔයගොල්ලෝ දන්නවා මුඛය සහ මුඛ කුහරය, නාස් කුහරය, ගුදය. ඊළඟට අපිට අන්තස් චර්මය ගත්තොත් ආහාර මාර්ගය සහ ඒ ආශ්‍රිත ග්‍රන්ථි. ඊතුරු ඒවා ගත්තොත් ශ්වසන පද්ධතිය, මෞත්‍රලිංග පද්ධතිය, ඊළඟට අස්ථි පද්ධතිය, පේශි පද්ධතිය. ඒ වගේ දේවල් ඔක්කොම හැදෙන්නේ මධ්‍ය චර්ම. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. පෘෂ්ඨවංශයේ දක්න ලැබෙන ප්‍රධාන පටක වර්ග 4 නම් කර ඒ එකිනෙකින් කරන ප්‍රධාන කාර්යයන් සඳහන් කරන්න. දැන් මෙතෙන්දී පෘෂ්ඨවංශයේ දක්න ලැබෙන පටක වර්ග 4 මම කිව්වා. මොනවද අපි දකින්න ලැබෙන්නේ? අපිච්ඡේද පටකය. ඊළඟට සම්බන්ධක පටකය. ඊළඟට පේශි පටකය. ඊළඟට ස්නායු පටකය. දැනට අපි කරලා තියෙන අපිච්ඡේද පටකය විතරයි. දැන් අපිච්ඡේද පටකයෙන් කරන ප්‍රධාන කාර්යයන් මොනවද? කියලා බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා ආස්තරණය කිරීමක් සිද්ධ වෙනවා. ඒ ඔස්සේ ආරක්ෂා කිරීමක් සිද්ධ වෙනවා. අවශෝෂණ කටයුතු කරනවා. ශ්‍රාවී කටයුතු කරනවා. ඊළඟ අපි දන්නවා ද්‍රව්‍ය විසරණය වීම සිද්ධ වෙනවා. දැන් ඔක්සිජන් විසරණය වීමක් සිද්ධ වෙනවා ගර්තවලදී. ඊළඟට පෙරීමේ ක්‍රියාවක් සිද්ධ වෙනවා බ්‍රෝමන් ප්‍රාවරණය. ඒ වගේ කාර්යයන් අපිට අපිච්ඡේද පටකයෙන් යටතේ ලියන්න පුළුවන්. ඊළඟ අපෙන් අහන සම්බන්ධක පටකයෙන් කරන කාර්යයන් මොනවද කියලා. සම්බන්ධක පටකයෙන් නමින්ම කියවෙනවා සම්බන්ධ කිරීම. ඒ කියන්නේ අපිච්ඡේද පටකය ඊට පහතින් ඇති වෙනත් පටක වලට සම්බන්ධ කිරීමේ ක්‍රියාව සම්බන්ධක පටකයෙන් කෙරෙනවා. ඊට අමතරව සම්බන්ධක පටකයෙන් තව මොනවද කෙරෙන්නේ? සම්බන්ධක පටකේ තමයි අස්ථි තියෙන්නේ. ඒ කියන්නේ අස්ථි වලින් සංධාරණය ගෙනලා දෙනවා. චලනයට ආධාර වෙනවා. රුධිර පද්ධතිය ගත්තොත් ඒකත් එක්ස්ත්‍රා ආකාරයක විශේෂිත වූ සම්බන්ධක පටකයක්. එතනින් පරිවහන කටයුතු සිද්ධ වෙනවා. රුධිරය හරහා ආරක්ෂක කටයුතු සිද්ධ වෙනවා. ඊළඟට එනවා පේශි පද්ධතිය. අපිට පේශි පද්ධතිය මොනවද වෙන්නේ? චලනය සඳහා ආධාර වෙනවා. ඊළඟට දැන් දෘෂ්ටිය ගත්තොත් එහෙම S වල පිටිපස්සේ තියෙන අක්ෂි පේශි වල ක්‍රියාකාරීත්වය නිසා තමයි මනා දෘෂ්ටිය ලැබෙන්නේ. ඊළඟට
තව මොනවද? චලනය සඳහා ආධාර වෙන. ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී මහා ප්‍රාචීරයේ ඉහළ පහළ යෑම තනිකරම පේශි පද්ධතිය මත සිදුවන ක්‍රියාවලිය. ඉරියව් පිහිටීමට පේශි පද්ධතිය ආධාර වෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් ස්නායු පටක. ස්නායු පටකේ මොනවද කරන්නේ? සමායෝජනය කරන. මතකයේ තියා ගන්නවා. හැඟීම්, ඊළඟට තාර්කික හැකියාව, පේශි සංකෝචනය, ඒ වගේ දේවල් අපිට ස්නායු පද්ධතිය කරේනවා. දැන් අපි ලියමු. දැන් අපිච්ඡද පටකේ ගත්තොත් අපිට ලියන්න පුළුවන් මොනවද? ආස්තරණය, ඒ ඔස්සේ ආරක්ෂාව, අවශෝෂණය, ශ්‍රාවී කටයුතු. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අපිච්ඡද පටකේ යටතේ. ඊළඟට බලමු සම්බන්ධක පටකේ. දැන් එතකොට සම්බන්ධ කිරීම මොනවද සම්බන්ධ කරන්නේ? අපිච්ඡද පටකේ ඊට යටින් තියෙන පටකවල සම්බන්ධ කිරීමක් සිද්ධ වෙනවා. එතකොට රුධිරය සම්බන්ධක පටයක. එතෙන්දී ඒකෙන් හරහා ඒ ඔස්සේ පරිවහන කටයුතු. ඊළඟට රුධිරය ඔස්සේ ආරක්ෂාව. ඊළඟට අස්ථි පද්ධතිය සම්බන්ධක පටකේ තවත් කොටසක්. එතකොට ඒකෙන් සන්ධාරණය. මේ වගේ කටයුතු සම්බන්ධක පටතයට ගොනු කරන්න පුළුවන්. ඊළඟට පේශි පටකේ ගත්තොත් පේශි පටකේ නිසා තමයි අපිට චලන හැකියාව ලැබෙන්නේ. ඊළඟට ඉරියව් පිහිටීම සඳහා පේශි පටකේ ආධාර වෙනවා. ඊළඟට දෘෂ්ටිය ගත්තා වුණත් අක්ෂි පේශිවල ක්‍රියාව නිසා තමයි අපිට පැහැදිලි දෘෂ්ටියක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ශ්වසන කටයුතු. ශ්වසනයේදී මහා ප්‍රාචීරයේ ඉහළ පහළ යෑම සිදු වෙනවා. ඒ වගේ දේවල් බහිස්රාවී කටයුතු වලට පවා පේශි පද්ධතිය ආධාර වෙනවා. ඊළඟට ගත්තොත් එම ස්නායු පද්ධතිය කියන්න පුළුවන් සමායෝජනය. ඊළඟට පේශි සංකෝචනය. අපි දැන් කංකාල පේශි ගත්තොත් සංකෝචනය සහ විස්තාරය සිද්ධ වෙන්නේ ස්නායු පටකේ ආධාරය. ඊළඟට අපිට හැඟීම්, ඊළඟට මතකය වගේ ක්‍රියාවන් වලට ස්නායු පටකය ආධාර වෙනවා. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අපි දැන් කරා. ඊළඟ කොටසට යනවා. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ B කොටසට යනවා. අපිච්ඡද පටකයෙන් කරන කාර්යයන් පහක් සඳහන් කරන්න. මොනවද අපිච්ඡද පටකයෙන් කරන කාර්යයන්? පළවෙනි එක අපිට ගන්න පුළුවන් ආස්තරණය. දෙවෙනි එක ඒ ඔස්සේ ආරක්ෂා. තුන්වෙනි එක අවශෝෂණ. දැන් ආහාර මාර්ගයේ ගත්තොත් එහෙම පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කිරීමක් සිද්ධ වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ශ්ලේෂ්මල වගේ දේවල් ශ්‍රාවය කරනවා. ශ්‍රාවී කටයුතු. ඊළඟට ආගන්තුක ද්‍රව්‍ය දූවිලි වගේ දේවල් දේහෙන් ඉවත් කරනවා. නාස් මාර්ගයේ ගත්තොත් එහෙම පක්ෂමෝල සැලීම ආධාරයෙන් මේ වගේ දේවල් ඉවත් කරනවා. අපි දැනට මේ පහ සඳහන් කරමු. ඊළඟට අහනවා දෙවෙනි කොටස එකේ ඔබ ඉගෙනගත් පටකලේ නිරතුරුවම තුවාල හෝ හානි සිදුවිය හැකි පෘෂ්ඨයන් ආස්තරණය කිරීම සඳහා වඩාත් සුදුසුම පටකේ කුමක්ද කියලා. දැන් හානි වෙලා තුවාල වෙලා යනවා නම් ඒ පටකේ අනිවාර්යයෙන්ම කොයි වගේ පටකයක් ගිය යුතුද කියලා ඔයගොල්ලන්ගෙන් අහන්න. අනිසයිල ස්තරකින් යුක්ත වූ පටකයක් තියෙනවා නම් මේ වගේ කිසියම් ආකාරයක හානියක් සිද්ධ වෙලා නම් මොකද්ද වෙන්නේ? මේ මුළු පටකයම නැති වෙලා යනවා. එතකොට මේ යටින් තියෙන කොටස් වලට හානි සිදු වෙනවා. ඒක වළක්ව ගන්න නම් අපිට ඒ වගේ තුවාල වෙන අවස්ථාවකදී ඒ වගේ පෘෂ්ඨයන් ආස්ථානය කිරීම සඳහා අනිවාර්යයෙන් මේක ස්තර කීපයකින් යුක්ත පටකයක් වෙන්න ඕනේ. දැන් ඒතකොට ස්තර කීපයක් තියෙන පටකයක් අපි කියන්නේ ස්තරීභූත. ස්තරීභූත නම් මොකද්ද වෙන්නේ? අපි දැන් ඉගෙන ගත්ත ස්තරීභූත පටක වර්ග තුනක්. ස්තරීභූත ශල්කමය, ස්තරීභූත ඝනාකාර, ස්තරීභූත ස්තම්භික. එතකොට ස්තරීභූත ස්තම්භික, ස්තරීභූත ඝනාකාර වල මතු පිට තියෙන සෛල තුවාල වෙලා තියෙනවා අපි දැක්කේ නැහැ. නමුත් ශල්කමයේදී අපි දැක්කා මතු පිට සෛල මිය ගිහින් තියෙන්නේ. කියන්නේ ඒ වගේ ඒවා අයින් වුණාට ප්‍රශ්නයක් නැහැ. අර මිය ගිය තුවාල වූ සෛල වෙනුවට නව සෛල මගින් ඒවා ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ වගේ හැකියාවක් තියෙන පටකයක් තමයි ස්තරීභූත ශල්කමය අපිච්ඡද. ඒතකොට මේ වගේ අවස්ථාවකට ඒ වගේ පෘෂ්ඨන ආස්ථානය කිරීම සඳහා වඩාත්ම යෝග්‍ය පටකය තමයි ස්තරීභූත ශල්කමය අපිච්ඡද. ඉතින් පටකය ගැන කතා කරද්දී අපිට දැන් මෙහෙම නමක් ආව මේක දෙකට කඩා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතෙන්දි කියන්නේ සෛල ස්තර සංඛ්‍යාව. මෙතෙන්දි කියන්නේ සෛලවල හැඩය. එතකොට දැන් ස්තර සංඛ්‍යාව 2යි. අපි දන්නවා තවත් එකක් තියෙනවා මේ ස්තරي. මේ ස්තර කීපයක් තියෙන එක. ස්තර තනි ස්තරයක් තියෙනවා. අපි කියනවා මෙතන සරල කියලා. මෙතෙන්දි සෛලවල හැඩය ආකාර 3ක් තියෙනවා. ඝනාකාර, ස්තම්භික. ප්‍රධාන වශයෙන් අපිට ඔහොම වෙන් කරගන්න පුළුවන්. දැන් මේකත් මම ඔයාලට කියලා දුන්නා. එතකොට මේ අපිච්ඡද පටකේ තියෙන පටක වල
ඒ 9 පළවෙනි කොටසෙන් තමයි සෛල ස්තර සංඛ්‍යාව ගැන කියවෙන්නේ. දෙවෙනි කොටසෙන් කියවෙන්නේ මොකද? සෛල වල හැඩය ගැන. දැන් මේ ප්‍රශ්නේ පිළිතුර තමයි ස්තරීභූත ශල්කමය. අපිච්චදේ. ඊළඟට අහනවා ඉහත දෙක සඳහා ඔබ නම් කළ පටකයේ දක්වන ලැබෙන අනුවර්තන මොනවද කියලා. මොනවද තියෙන අනුවර්තන? ඔයගොල්ලන්ට මතක නම් ස්තරීභූත ශල්කමේ අපිච්චදේ ගත්තොත් මෙහෙම ධර්ම පටලයක් තියෙනවා. මෙහෙම සෛල තියෙනවා යටින්. ඊට පස්සේ උඩ සෛල තියෙනවා මේ වගේ. මෙහෙම සෛල තියෙනවා. උඩට එනකොට මේ සෛල මිය ගිහිල්ලා. මොනේ තියෙන්නේ? එතකොට මොකද්ද තියෙන අනුවර්තන? අනුවර්තන තමයි අපි කිව්වා මේ මතු පිට තියෙන සෛල කෙරටිනී භවණය වෙලා. කෙරටින් කියන ප්‍රෝටීනින් කෙරටිනී භවණය වීම නිසා මොකද්ද වෙන්නේ? තරවලට ප්‍රතිරෝධී. ඒතකොට ඒක එක අනුවර්තන. ඒ වගේම ඒ ඔස්සේ බැක්ටීරියා වගේ ආගන්තුක ද්‍රව්‍ය වලට ශරීරය තුලට ඒමේ හැකියාවක් නැහැ. මොකද කෙරටිනී භවණය වූ සෛල වලින් තමයි මේ පෘෂ්ඨය ආස්තරණය වෙලා තියෙන්නේ. පළවෙනි එක තමයි කෙරටිනී භවණය වෙලා තියෙන්නේ. ආයෙ මොකක්ද තියෙන අනුවර්තන? ස්තර කීපයක් තියෙනවා. එතකොට ස්තර කීපයක් තිබීම නිසා තුවාල වුණත් ඉහළ ස්තරවල තියෙන සෛල අයින් වුණාට පහළ තියෙන සෛල වලින් ඒ නැතිව මියගිය සෛල ප්‍රතිස්ථාපනය වීමක් සිද්ධ වෙනවා. ඒකත් අනුවර්තනය. වායුසා තරල හුමාරු සඳහා වඩාත්ම සුදුසුම් පටකය කුමක්ද? දැන් වායුසා තරල හුමාරු සඳහා වඩාත්ම සුදුසුම් පටකය මොකක්ද කියලා අහනකොට ඔයාලට මතක් වෙන්න ඕනේ ඒ හුමාරුවක් සඳහා නම් මේ වගේ ස්තර කීපයක් තිබිලා බෑ. එහෙනම් ස්තර සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ. ඉතින් ස්තර සංඛ්‍යාව අඩු වෙන්නේ කොහෙද? සරල තනි සෛල ස්තරයක් තියෙන අවස්ථාවේදී. ඊට පස්සේ අපිට දන්නවා ශෛලාකාර තුනක් තියෙනවා. එක ශෛලාකාරයක් මේ වගේ ශල්කමේස. අනික් ශෛලාකාරය මේ වගේ ඝනාකාර. අනික් ශෛලාකාරය ස්තම්භික මේ වගේ. එතකොට වායු හුමාරුවක් වගේ දෙයක් වෙනවා නම් මේ වගේ සෛලයක් ගත්තොත් හුමාරු වෙන පෘෂ්ඨයේ ඝනකම වැඩි. මේ හුමාරු පෘෂ්ඨයේ ඝනකම සාපේක්ෂව වැඩි. මේක ඊට වඩා අඩුයි. නමුත් අඩුම මේක. එහෙනම් මේ වගේ අවස්ථාවක තමයි එහෙනම් වායු හෝ තරල හුමාරු ඊටාත්ම කාර්යක්ෂමව සිද්ධ වෙන්නේ මේ ඝනකම අඩුයි. එහෙනම් ඝනකම අඩු එක තමයි මොකද්ද අපි දන්නවා ශල්කමය. ඇයි අපිට මේවා ගන්න බැරි? ඔයගොල්ලෝ දන්නවා සෛල පරිමාව සෛල උසයි. ඒතොර මේ ඝනකම වැඩි. ඒතොර තරල හුමාරු අමාරුයි. මෙතෙන්දිත් අමාරුයි. සාපේක්ෂව අමාරුයි. මෙතෙන් තමයි පහසුම. මොකද එතකොට කෙටිම දුරකින් තමයි තරල හුමාරු සිද්ධ වෙන්න තියෙන්නේ. එහෙනම් ඒ සඳහා සුදුසුම පටකය තමයි සරල තනි සෛල ස්තරයයි ඊළඟට පැතලි සෛල තියෙන සරල ශල්කමය පටකය. ඊළඟට අහනවා ඉහත හතර සඳහා ඔබ නම් කළ පටකයේ දක්වන ලැබෙන අනුවර්තන මොනවාද? පළවෙනි එක තමයි තනි සෛල ස්තරයකින් යුක්ත වීම. දෙවෙනි එක තමයි ඒ සෛලවල පැතලි ස්වභාවයකින් යුක්ත ඊ타මාත්ම තුනී සෛල ගෙන දීම. ඉතින් මේ දෙක තමයි අපිට ගන්න පුළුවන්. අපි දැන් ඊළඟ මේ ප්‍රශ්නේ ඊළඟ කොටසට යනවා. කියන්නේ 1C අහනවා ශල්කමේ අපිට පටගෙන කරන කාර්යයන් පහක් සඳහන් කරන්න කියලා. දැන් මෙතෙන්දි කියලා නැහැ සරල ශල්කමේද ස්තරීභූත ශල්කමේද කියලා සඳහන් කරලා නැති නිසා ඒ දෙකෙන්ම කරන කාර්යය ඔයගොල්ලන් මෙතෙන්දි ලිවීමේ නිදහස තියෙනවා. එතකොට ශල්කමේ අපිට දෙන් කරන කාර්යයන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ආස්තරණය කිරීම. දෙවෙනි එක තමයි ඒ ඔස්සේ ආරක්ෂාව ගෙන දීම. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා පෙරීමේ කටයුතු සිදු කිරීම. ඔයගොල්ලෝ දන්නා බෝමන් ප්‍රාවරණේ තියෙන්නේ සරල ශල්කමේ අපිච්චදේ. ඊට පස්සේ අපි දන්නවා වායු හුවමාරු ආධාර වීම. පිනහල වල තියෙන්නේ සරල ශල්කමේ අපිච්ච දෙකෙන් සිද්ධ වෙන්නේ වායු හුවමාරු. පහ දැන් කිරටිනී භාවන වෙලා තියෙන සම. එතකොට ඒකෙන් තියෙන ආරක්ෂාව තමයි තරල ශරීරයෙන් ඉවත් වීම. හෝ තරල ශරීරයට ඇතුළු වීම පාලනය කිරීම. ඒ කියන්නේ ඒ ඔස්සේ මේ සම ඔස්සේ තරල ශරීරය ඇතුළත් වෙන්නත් බෑ. ඒ වගේම ශරීරයේ තියෙන තරල පිටවීමත්
පාලනය කිරීමක් සිද්ධ වෙනවා. ඒත් අපිට ලියන්න පුළුවන් මේ කාරණා පහ ශල්කමේ අපිච්ඡද යටතේ. ඊළඟට ප්‍රශ්නේ ඊළඟ කොටස තමයි ගණාකාර අපිච්ඡද බටගෙන් කරන කාර්යයන් පහක් සඳහන් කරන්න. දැන් ගණාකාර අපිච්ඡදයෙන් කරන කාර්යයන් මොනවද? ගණාකාර අපිච්ඡදයෙන් කරන කාර්ය ලිව්වොත් අපිට ලියන්න පුළුවන් අර වගේම තමයි. ආස්තරණය කිරීමක් සිද්ධ වෙනවා. ඒ ඔස්සේ ආරක්ෂා කාමනාද කෙරෙන්නේ. අපි දන්නවා තයිරොයිඩ් ග්‍රන්ථිය ආවරණය වෙලා තියෙන්නේ ගණාකාර අපිච්ඡදෙත්. එතෙන්දී සිද්ධ වෙන්නේ ශ්‍රාවී කටයුතු සිදු කිරීම. ඊළඟට ප්‍රජනක සෛල. ඒ කියන්නේ ශුක්‍රාණු සහ ඩිම්බ නිෂ්පාදනය කරන්නේ ගණාකාර අපිච්ඡදයෙන්. පස්වෙනි එක තමයි අවශෝෂණය. සිදු කිරීම. ඊළඟ එක තමයි තව වැඩිපුරත් අපි කියන්නේමු. දැන් ඩිම්බ කෝෂය ගත්තොත් ඩිම්බ කෝෂය ඇතුළත ආස්තරණය කිරීම සිද්ධ වෙන්නේ ගණාකාර අපිච්ඡදයෙන්. මෙතන එක වැදගත් කාරණයක් තියෙනවා. දැන් ඩිම්බ මෝචනයකින් පස්සේ ඩිම්බ කෝෂණය ඇතුළතම පටලය තුවාල වීමක් සිද්ධ වෙනවා. ඒ තුවාල එක නැවත පිළිසකර කිරීම සිද්ධ වෙන්නේ ගණාකාර අපිච්ඡදයෙන්. දැන් එතකොට අපි ගණාකාර අපිච්ඡදයෙන් කරන කාර්යයන් 6ක් මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ කොටස තමයි ස්තම්භික අපිච්ඡද පටගෙන් කරන කාර්යයන් 5ක් සඳහන් කරන්නේ. එතකොට ස්තම්භික අපිච්ඡදයෙන් කරන කාර්යයන් 5ක් ගත්තොත් ස්තම්භික අපිච්ඡදයට අපිට කියන්න පුළුවන් ආස්තරණය කරනවා. ආරක්ෂාව ගෙන දෙනවා. ශ්‍රාවී කටයුතු සිද්ධ කරනවා. ඊළඟට අවශෝෂණය කිරීමක් සිද්ධ වෙනවා. පස්වෙනි එක තමයි සංවේදී කෘත්‍යය. දැන් මෙතෙන් අපි ලියන්න පුළුවන් දිවේ රසාංකුර කියලා. ඒ කියන්නේ දිවේ රසාංකුර හැදලා තියෙන්නේ ස්තම්භික අපිච්ඡදයෙන්. එතකොට ඒ අපිච්ඡදයෙන් ලබා ගන්නා වූ රසය ගැන හැඟීමක් ඊට යාබද ස්නායු සෛල වලට ලබා දෙනවා. ඒතර ඒ ස්නායු සෛල ඒ තොරතුරු මොළයට සංවේදනය කිරීමෙන් තුලින් අපිට රසය ගැන අවබෝධයක් ලැබෙනවා. ඊළඟ කාර්යය තමයි ප්‍රචාලනය කියන ස්තම්භික සෛල වල පක්ෂම තියෙන. දැන් මේ පක්ෂම සැලීම මගින් දූවිලි අංශු අපි හිතමු නාස් මාර්ගයට ඇතුළු වෙනවා කියලා. එතකොට ඒවා පිටතට යවෙනවා ඒ පක්ෂම එක අතකට සැලීම තුලින්. කියන්නේ ශරීරය තුලට ශ්වසන පද්ධතිය තුලට ඒ දූවිලි වගේ දේවල් ලබා ගැනීම වළක්වනවා මේ පක්ෂම වල ක්‍රියාව නිසා. ඒ පක්ෂම සැලෙන්නේ එක අතකට විතරයි. කියන්නේ ශරීරයෙන් ඉවතට. එහෙම කරලා මේ පිටතින් එන ආගන්තුක ද්‍රව්‍ය ශ්වසන මාර්ගයට ඇතුළු වීම වැළැක්වීම සිද්ධ කරන්නේ ස්තම්භික අපිච්ඡදයේ තියෙන පක්ෂම වල සැලීම මගින්. ඒතර ඒ සැලීම අපි නම් කරනවා ප්‍රචාලනය කියලා. ප්‍රචාලනය සිදු කිරීම. එතන වෙන්නේ පක්ෂම සැලීම මගින්. දැන් අපි ලිව්වා ස්තම්භික අපිච්ඡදයෙන් කෙරෙන කාර්යයන් 5. දැන් අපි ඊළඟ ප්‍රශ්නයට යනවා.